समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඊටාම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් වුවමනාවෙන් මේ ලෝක සත්වයා කෙරෙහි ඊටාම අනුකම්පා සහගතව වදාළ ධර්මයේ තුල තමයි මේ සත්වයාගේ පුද්ගලයාගේ යථාර්ථය අපිට කැපිලා පේන්නේ. ඒ යථාර්ථවාදී පණිවිඩය ජීවිතයට ගලපා ගන්න ශ්‍රාවකයෙක් හැටියට අපි උනන්දු වෙන එක වැදගත්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නිශ්චිත දායාදයක් හදාගත්ත ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ තුල ජීවමාන වීමට. එතකොට ධර්මයේ තුල ජීවමාන වීම කියලා කියන්නේ සැබවින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ මූලික පණිවිඩයත් එක්ක Tamanගේ ගනුදෙනුව ආධ්‍යාත්මිකව හදාගන්න එකටයි. ආධ්‍යාත්මිකව ගනුදෙනු කරන සැබෑ ශ්‍රාවකෙක් හැටියට අපට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මයේ තුල පිළිවෙලින් පිළිවෙලට එකපාරම නිවනට නෙමෙයි. එහෙම යන්නත් බෑ. එහෙම නිවන කියලා එකක් අත්දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළෙත් නැහැ. ක්‍රමානුකූලව පිළිවෙලින් පිළිවෙලට ටිකෙන් ටික බොහොම පොඩ ගුණධර්ම දියුණු කරගෙන ඉදිරියට යන්න අපිට වැඩපිළිවෙලක් කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ බඳු කැමැත්තක් තියෙන ශ්‍රාවකෙක් තමයි ධර්මයේ තුලින් සැබෑ ජයග්‍රහණය අත්විඳින්නේ. සැබෑ ජයග්‍රහණය අත්විඳින ශ්‍රාවකයෙකුට මේ ජීවිතය කියලා කියන්නේ යථාර්ථවාදී සීමාවට මෙහා පැත්තේ තියෙන සිහිනයක් වගේ තත්වයක් කියලා තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම මිනිස්සු සිහිනයි මේ දකින්නේ. සාමාන්‍යයෙන් මිනිස්සු සිහින දකින්නේ නින්දෙදී. නමුත් මම දැන් ඔබට කිව්වොත් ඔබ විශ්වාස කරන්න එක නැහැ. මේ අත්දැකීම් සියල්ලමත් සිහිනයක් වගේ කියලා. සිහිනයක යථාර්ථය තමයි නැගිට්ටට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නැතිකම. නැගිට්ටහම මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අවදි වුණාට පස්සේ හරයාත්මක දෙයක් ගන්න අහුවෙන්නේ නැහැ. ඒ අහුවෙන්නේ නැතිකම නිසාම අපි මුලාවටපත් වෙලා ඉන්නේ. ඉතින් අපේ මුලාව අපි පත් වෙලා තියෙන මුලාවක් බවවත් අපි දන්නේ නැහැ. මොකද සිහිනයක් කියලා කියන්නේ මේ මම අත්දකින අත්දැකීම් ටික ඔස්සේ මම බලාපොරොත්තු වුණු යම් ලෝකයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරපු යම් ලෝකයක් තියෙනවා නම් ඒ බලාපොරොත්තු වුණු ප්‍රාර්ථනා කරපු ලෝකයට මට කවදාවත් පියමන් කරන්න ලැබෙන්නේ නැහැ.
එතකොට ඒක සිහිනයක්. ඒක යථාර්ථවාදී සීමාවේ තියෙන දෙයක් නෙමෙයි. අකණ්ඩව පවතින ලෝකයක් යයි හිතුවට බිඳි බිඳි යන ලෝකයක් නම් තියෙන්නේ. මම ලොකු අවුලකනේ පැටලිලා තියෙන්නේ. එතකොට ලොකු අවුලක පැටලිච්ච මගේ කතාව සිහිනයක් වෙන්නේ රාත්‍රියට දකින සිහිනයයි මම දැන් දකින සිහිනයයි අතර වෙනස තමයි ඒවා රැයට පේනවා මේවා දවල්ටත් පේනවා. ඒක තමයි වෙනස. දිවා රාත්‍රී වෙනසට වඩා කෙස් ගහකවත් මට නම් මිනිස්සු දකින මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන මේ හීන ලෝකයේ දශමයකවත් දෙයක් මට නම් පේන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට වදාළ බොහොම ලස්සන ධර්මකාරණා ටිකක් සුක්ත නිපාතේන පුරාභේද සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරන්න කල්පනා කළා. ජීවිතය බිඳී යාමට පෙර මාතෘකාව ඒක. මරණයට පෙර එකයි මාතෘකාව. මරණයට පෙර කුමක් කළ යුතුද? සියල්ල කොට හමාර කළ යුතුය. හොඳයි මරණයට කලින් සියල්ල කොට හමාර කළ හැකිද? හැකිය. කුමක්ද පදනම? බුදුදහමයි පදනම. බුදුදහම මත පිහිටපු කෙනෙක් මේ ජීවිතේ බිඳී යාමට පෙර කළ යුතු දේ කරලා නිමා කරනවද? සියල්ලෝ නිමා කරන්නේ නැහැ. කොටසක් නිමා කරනවා. කොටසක් වෙනදට වඩා හොඳට ජරා මරණ පැත්තටම ඈදිලා යනවා. ඇයි එහෙම ඇදිලා යන්නේ? එහෙම ඇදිලා යන්නේ Tamanගේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මය ගලපා ගැනීම පිණිස ආධ්‍යාත්මික ප්‍රවේශයක් නැතිවීම. ඇයි එහෙම නැති වුනේ? එහෙම නැති වුනේ අයෝනිසෝ මනසිකාරයත් අසත්පුරුෂ සේවනයත් ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් බැහැරවීමත් බාහිර ලෝකෙන් ධර්මී කියලා එක එක්කනාගේ පුද්ගලික කතාන්දර ඇහිමත් පදනම් කරගෙන ඇතුලේ ගලපාගත යුතු ධර්මයේ ඇතුලේ ගැලපුණේ නැහැ. ඇතුලේ ගලප ගන්න බැරි වුණා. ගලප ගන්න බැරි වුණා. දැන් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මේ දේශනාවේ ජීවිතේ බිඳිලා යන්න කලින් අවබෝධයේ පැත්තට එන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ අනෙක් ඉගැන්වීම් වලට වඩා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ සුවිශේෂතාවය. ඒක හරි විශේෂ දෙයක්. හේතුව මරණින් එහා පැත්තේ විමුක්තිය පිළිබඳ, නිවීම පිළිබඳ, සදාතනික සුවපත් භාවය පිළිබඳ ලෝකය කතා කරද්දී එහෙම කතා කරද්දී බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා මේ ජීවිතය තුලදීම ජීවිතේ බිඳී යාමට පෙර අත්දැකිය හැකි ඊතා සුන්දර අත්දැකීම් ගොන්නක්. ඒක ආධ්‍යාත්මික නිවන කේන්ද්‍රගත කරගත් එකක්. එහෙමනම් ජීවිතේ බිඳී යාමට පෙර මේ කියන පිළිවෙල හුරු කළොත් ඉච්ඡාසී කියන පරයය නෙමෙයි, මෙසේ විය කියන පරණ කතාවක් නෙමෙයි, ඉති භවිස්සති කියන පරයයනුත් නෙමෙයි, මෙසේ වන්නේ කියලා අනාගත ප්‍රවෘත්තියක් සම්බන්ධ ඉදිරිපත් කිරීමකිනුත් නෙමෙයි. මේ ජීවිතය තුලදීම අවබෝධය කරා පියමන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක්, ප්‍රවේශයක් ඒ ශ්‍රාවකයාට මුණ ගැහෙනවා. කොහොමද මුණ ගැහෙන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මේ දේශනාවේදී මේක ඇත්තටම සිද්ධ වෙන්නේ බොහොම ආශ්චර්යවත් සිද්ධියක් ඇසුරු කරගෙන. බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති යමා මහ පෙළහර පෑවා කියලා අපි දන්නවනේ. ගන්ධබ්බ රුක්ෂ මූලයේදී අහසට පැන නැගලා බුදුරජාණන් වහන්සේ අවකාශයට පැන නැගුණු සරා සඳ මඩලක් වගේ. උන්වහන්සේ යමා මහ පෙළහර පෑවනේ. ඒ යමා මහ පෙළහර පානකොට ඒ පෙළහර බලන්න දසදහස් ගණනින් දෙවිවරු
තූර්ය වාදන සහිතව එකතු වුණානේ. විවිධාකාර ශබ්දයන්ගෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරද්දී විශාල වශයෙන් මැවිච්ච ගන්ධබ්බ රුක්ෂ මූලයේ ආසන්නයේ භාගතුන් වහන්සේ වැඩ ඉඳලා අහසට පැන නැංග සරා සඳ මඩලක් වගේ උන්වහන්සේ අවකාශයට පැන නගිනකොට පින්වත්නි රුවන් සක්මන රත්තරණින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රුවන් සක්මන මැවෙද්දී ඒ රුවන් සක්මන තුල බුදුරජාණන් සක්මන් කරද්දී දසදහස් ගණනින් චාතුම් මහරජික දෙවියන් සාදුනාද පවත්වද්දී යාමය තුසිතය නිම්මාන රතිය පරනිම්මිත වසවර්ති ආදී සදිව්‍ය තලයන්හි ඒ සාදුනාදේ පැතිර යද්දී ප්‍රකෝටි ගණන් පෙනෙන නොපෙනෙන සියලු ජීවීන් බුදුරජාණන් වහන්සේ දැක සතුට පළ කරද්දී භාග්‍යවතුන් වහන්සේ විසින් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින යම්තාක් ඇහැට පේන නොපෙනෙන සියලු ජීවීන් බුදු ශරීරයේ දැක බලා ගනිත්වා කියලා අදිෂ්ඨාන කරද්දී මොහොතකට ගන්න අන්ධකාරයක් තියෙන අඳුරෙන්ම වැහිලා ගියපු නිරයක් තියෙනවා. අධික සීතලයි. ඒ නිරේ නිරසත්වයෝ දන්නේ නැහැ මම වගේම තවත් අයත් නිරේ ඉන්නවා කියලා. දන්නේ නැහැ. මම වගේම නිරසත්තු තවත් නිරේ ඉන්නවා කියලාවත් ඒ අය දන්නේ නැහැ. ඒ අය හිතාගෙන ඉන්නේ මම විතරයි ඉන්නේ කියලා. තවත් අය ඉන්නවා කියලා පේන්නේ නැහැ. මොකද එච්චරට කට්ට කරුවලයි. අන්න ඉබඳි අන්ධකාරයේ පිරිච්ච නිරේකට පවා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේ දා ගන්ධබ්බ රුක්ෂ මූලයේදී සරා සඳ මඩලක් වන් අවකාශයට පැන නගිනකොට සියලු දසදහසක් සක්වල දෙවි දේවතාවෝද චාතුම් මහරජික පිරිසද තාවතිංස පිරිසද යාමේ තුසිතය නිම්මාන රතිය පරනිම්මිත වසවර්තිය ආදී සදිව්‍ය ලෝකයන්හි පිරිසද අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලු දෙනාම බුදු සිරුර දැක ගනිත්වා කියනකොට පින්වත්නි මොහොතකට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දැක ගන්නට අවීචයේ ඝන අන්ධකාරයේ මැද ඉන්න නිරයේ නිරසත්වයන්ට පවා අවස්ථාව ලැබුණා කියනවා. රුවන් සක්මන මත භාග්‍යවතුන් වහන්සේගේ තමන් වහන්සේගේ සිරිපා සටහන් තබන්න ඉදිරියට රුවන් සක්වවන මැවි යද්දී දසදහස් ගණනින් ලෝක ධාතු කම්පා කරවමින් දෙවි දේවතාවුන් ප්‍රීති ഘോഷා කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ යමා මහ පෙළහර ඉදිරියේ සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ දකුණු දන මණ්ඩල බිම ඇන තමන්ගේ සක්හඬින් බුදුරජාණන් වහන්සේ පුදද්දී දෙවි දේවතාවුන් විශාල පිරිසක් සුවඳ දල්වා බුදුරජාණන් වහන්සේගේ මේ යමා මහ පෙළහර දැක ගන්න බලාගෙන ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ ඇසිපිය ගහන මොහොතකින් තවත් බුදු සිරුරක් මවාගෙන රුවන් සක්මන මතම ඒ බුදුරජාණන් වහන්සේ මැවුණු බුදුරජාණන් වහන්සේ සමග අභිමුඛව වැඩ ඉන්නකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සිත්සේ මිනිසුන් මේ බුදුරජාණන් වහන්සේගේ යමා මහ පෙළහර දැක ගනිත්වා කියලා විශාල කුඩයක් මවලා තියෙනවා. වර්ෂාවකින්වත් කිසිදු අතුරු අන්තරාවකින් පීඩාවකින් මාර බලපෑමකින් හෝ මේ ආශ්චර්යමත් අත්දැකීම දැක ගැනීම පිණිස එකතුණු කිසිවෙකුට හානියක් නොවේවා කියලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට ආරක්ෂාව සපයද්දී භාග්‍යවතුන් වහන්සේ තවත් බුදු සිරුරක් මවාගෙන
ඒ භාග්‍යවතුන් වහන්සේලා අභිමුඛව එක් බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රශ්න විමසද්දී අනෙක් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයනකොට ඒ උන්වහන්සේ ප්‍රශ්නය විචාරණකොට අනෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. මේ විදියට එකිනෙක මාරුවෙන් මාරුවට ප්‍රශ්න විමසද්දී මැවුණු බුදු සිරුර කුමක්ද කියලාවත් මිනිසුන්ට හොයාගන්න බැරි තරමට ආශ්චර්යමත් ඉරියව් ප්‍රකට කරද්දී විශාල පිරිසක් මඟඵල අවබෝධයට පත් වුණා. මේ චමත්කාර ජනක ආශ්චර්යමත් සිද්ධිය දැකලා මෙන්න මෙබඳු අවස්ථාවක බුදු සිරුරක් මවාගෙන එබ්බඳුම බුදු සිරුරක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න විමසනකොට මැවුණු බුදුරජාණන් වහන්සේ අපගේ තථාගතයන් වහන්සේ ලබා දුන්නු පිළිතුරක් මේ දේශනාවේ තියෙන්නේ. ඔන්න බලන්න මේ මැවුණු බුදුරජාණන් වහන්සේ විමසන ප්‍රශ්නය. කතං දස්සී කතං සීලෝ උපසන්තෝති උච්චති තං මේ ගෝතම බබ්‍රූහි පුච්චිතෝ උත්තමං නරං. විමසනවා කොහොම ලෝකේ දැකපු කෙනාද කතං දස්සී, කොහොම ලෝකේ දැකපු කෙනාද කතං සීලෝ, මොන විදියට සිල් රැකපු කෙනාද උපසන්තෝති උච්චති, උපශාන්ත උතුමා කියලා කියන්නේ. කොහොම ලෝකේ දැක්ක කෙනාද, කොහොම සිල් රැකපු කෙනාද උපශාන්ත උතුමා කියලා කියන්නේ. තං මේ ගෝතම බබ්‍රූහි ගෞතමයන් වහන්ස තම් මේ ගෝතම බබ්‍රූහි පුච්චිතෝ උත්තමං නරං. ඒ උත්තම නරං උත්තම මිනිසුන් ගැන මම මේ අහන පැනේට පිළිතුරු පහදා දුන මැනවි. පිළිතුරු පහදා දුන මැනවි. මොකද මේ අහන්නේ? මොන වගේ සිල් රැක්කාමද, මොන වගේ ලෝකය දැක්කාමද උපශාන්ත උතුමා කියලා කියන්නේ. උපශාන්තයි කියලා කියන්නේ මේ නිර්වාණය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ රාහතන් වහන්සේ ගැන. මොන විදියට සිල් රැකපු කෙනාද, මොන විදියට ලෝකයේ දැක්ක කෙනාද උපශාන්ත උතුමා කියලා කියන්නේ මේ නිවනටපත් උනා කියලා කියන්නේ. එයාට කියන උත්තම මිනිසයා කියලා. ඒ නිසා තං මේ ගෝතම බබ්‍රූහි පුච්චිතෝ උත්තමං නරං. ඒ උත්තම නරෝත්තමයා මිනිසා, නරං කියන්නේ මිනිසාටනේ. ඒ උත්තම මිනිසා ගැනයි ඔබ වහන්සේගෙන් අහන්නේ. මට පිළිතුරු ලබා දෙනු මැනව, පහදා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ විත්තන්නෝ පුරාබේදා පුබ්බ මන්ත මනිස්සිතෝ වේමජ්ජේනුප සංකේය තස්ස නත්ති පුරකතං. යම් පුද්ගලයෙක් ශරීරයේ බිඳෙන්ට ඉස්සල්ලා, ශරීරයේ බිඳෙන්ට කලින්, ඒ කියන්නේ මැරෙන්න කලින්, විත්තන්නෝ පුරාබේදා, මැරෙන්න කලින්, පුරාබේද ජීවිතේ බිඳී යාමට පෙර පුබ්බ මන්ත මනිස්සිතෝ. පුබ්බ මන්ත මනිස්සිතෝ කියලා කියන්නේ පෙර තෘෂ්ණාව නැතිකොට අතීතයේ ජීවිතයේ ඇසුරු නොකොට වේමජ්ජේනුප සංකේය තස්ස නත්ති පුරෙක්කතං. මෙන්න මේකයි කෙටි උත්තරේ. යමෙක් මේ ශරීරයේ බිඳෙන්න කලින්, මැරෙන්න කලින් තණ්හාව නැති කරලා දැම්මොත්, මේ වෙලාවේ, ඒ කියන්නේ තණ්හාව නැති කරලා දැම්මොත් කියන්නේ දැන් මේ අත්දැකීම් ටික ගැන දැන් අත්දකින්න අත්දැකීම් ටිකක් තියෙන්නේ. මේ වෙලාවේ අත්දකින්න අත්දැකීම් ටික පිළිබඳ තණ්හාව නැති කරලා දැම්මොත්, දැන් අහනවා, දකිනවා, හිතෙනවා, දැනෙනවා. දැන් මේ වෙලාවේ වර්තමාන කාලය තුල
අහන ලෝකය, දකින ලෝකය, දැනෙන ලෝකය, හිතෙන ලෝකයේ සම්බන්ධ තණ්හාව නැති කළොත් දැන් අහනවා අහපු තැන අතහරින්න පුළුවන් මට්ටමට හිත හැදිලා. පේනවා දැන් අපිට පෙනිච්ච තැනම අතහරින්න පුළුවන් මට්ටමට හිත හැදිලා. දැනෙනවා දැනිච්ච තැනම අතහරින්න පුළුවන් මට්ටමට හිත හැදිලා. හිතෙනවා හිතිච්ච තැනම අතහරින්න පුළුවන් විදියට හිත හැදිලා. හොඳයි හිත. හොඳට ඒ හිත හැදිලා. දැන් ඒ විදියට හැදිච්ච හිතක් දැකපු අහපු දැනුණු හිතුණු තැනම අතහැරලා දාන්න පුළුවන් හිතක් හැදුනොත් ඒ බඳු හිතක් තුල ඊළඟට කියනවා පුබ්බ මන්ත මනිස්සිතෝ අතීත ජීවිතයත් ඇසුරු නොකොට මේ කියන්නේ අතීත සංස්කාර අනුව යන්නෙත් නැහැ. ඒ කාලේ දැක්ක මේවා මෙහෙමයි, ඒ කාලේ අහපුවා මෙහෙමයි, ඒ කාලේ හිතුනේ මේ මොකක්වත් නැහැ. අතීත ජීවිතය ඇසුරකුත් නැහැ. පුබ්බ මන්ත මනිස්සිතෝ මේ මොහොත තුල ඒ කියන්නේ ශරීරේ බිඳිලා යන්න පෙර මේ මොන විදියට ලෝකේ දැක්කහමද උත්තම පුරුෂ භාවය ඇති වෙන්නේ කියලානේ ඇහුවේ. කතන් දස්සී කතන් සීලෝ කියලා දෙකක් යමුනේ. මොන විදියට ලෝකේ දැක්කමද මොන විදියට සිල් රැක්කහමද මම මෙතන කියන මේ ජීවිතේ බිඳෙන්න කලින් තණ්හාව නැති කරලා දැම්මොත් ඒ වගේම පුබ්බ මන්ත මනිස්සිතෝ අතීත ජීවිතයේ ඇසුරු නොකොට වර්තමානයේද චෝදනා නොකොට මේ වෙලාවේ තණ්හාව නැති නිසා අත්දකින්න ලෝකය පිළිබඳ මේ වෙලාවේ හෘද සාක්ෂි චෝදනාවක් නැහැ. ඇයි දැකපු දේ නිසා රාගය හදාගෙනත් නැහැ, පටිඝය හදාගෙනත් නැහැ, අවිද්‍යාව හදාගෙනත් නැහැ. ඇයි තණ්හාව මිශ්‍ර නැහෙනි. තණ්හාව මිශ්‍ර නැති නිසා. ඒ නිසා අතීත ජීවිතය ඇසුරු කරන්නෙත් නැහැ. වර්තමාන අත්දැකීම් සම්බන්ධ චෝදනාවකුත් එයාට නැහැ. ඒ නිසා මෙයාගේ තණ්හාව හෝ දිට්ඨිය හෝ දෙයක් කිසිම අත්දැකීමට මිශ්‍ර නැහැ. තණ්හා දිට්ඨි කියලා කියන්නේ මගේ ආත්මය කියලා දෙයක් එන්නේ නැහැ. මේ වෙලාවේ අත්දැකීම් ලෝකය පිළිබඳ තණ්හාවයි දිට්ඨියයි මිශ්‍ර නැහැ. හේතුව තණ්හාව මිශ්‍ර නැති නිසා. තණ්හාව මිශ්‍ර නැති නිසාම අතීතේ හාර අවුස්සන ගතියකුත් නැහැ. අතීත ජීවිතේ ඇසුරු නොකොට ඉන්නවා. ආශ්‍රයක් නැහැ අතීත ජීවිතේ. අතීත ජීවිතේ ආශ්‍රයයක් නැතිකොට වර්තමාන අත්දැකීම පිළිබඳ චෝදනාවකුත් ඒ ශ්‍රාවකයා තුල ගොඩ නැගෙන්නේ නැහැ. තණ්හා දිට්ඨි දෙක අතරින් මුල් වෙන දෙයක්වත් දැන් මෙතන නැහැ. තණ්හා දිට්ඨි කියලා කියන්නේ මම කියලා, මගේ කියලා, ආත්මය කියලා එකක් එයා දකින්නේ. නිරන්තරයෙන් අත්දැකීම් ස්පර්ශය නිසා ඇති වෙලා ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියලායි අහන දකින දැනෙන හිතෙන ලෝකයේ සම්බන්ධ එයාට තියෙන. ඒ නිසා තණ්හාව මිශ්‍ර නෑ මෙතන. අක්කෝදනෝ අසන්තාසි අවිකත්ති අකුක්කුවෝ මන්තබානී අනුරුද්ධෝ සචේ වාචායතෝ මුනි. ඒ විදියට ජීවිතය ගෙවනකොට එයාගේ නොකිපෙන ස්වභාවයක්. ඇහෙන් දකින ලෝකය, කනෙන් අහන ලෝකය, හිතට හිතෙන ලෝකය, කයට දැනෙන ලෝකය, මේ ලෝකය පිළිබඳ නොකිපෙන ස්වභාවයක් තියෙනවා. අක්කෝදනෝ අසන්තාසි. නොකිපෙන ස්වභාවයක් තියනවාද? තැති නොගන්න ස්වභාවයක් තියනවාද? අවිකත්ති අකුක්කුබෝ මන්තබානී අනුද්දතෝ සචේ වාචායතෝ මුනි. සැකයක් නැතුව ප්‍රමාණයට කතා කරනවාද? ප්‍රමාණයට කතා කරනවා. ඔන්න සීලය ගැන කියන්නේ.
ඒ විදියට සීලේනු දැන් ඔන්න මෙයා අර අහන්නේ කතන්දස්සි කතන් සීල කොහොම ලෝකේ දැක්කහමද කොහොම සිල් රැක්කාමද ඔය කියන උත්තම පුරුෂ භාවයේ අරහත්වය කියන එක තමා තුළ ප්‍රතිවේද වෙන්නේ කියලානේ ඇහුවේ. මුලින් කිව්වා මොන විදියටද ලෝකේ දකින්න ඕන කොහොමද ලෝකේ දකින්න කිව්වා ශරීරයේ බින්දෙන්න කලින් තෘෂ්ණාව නැති වෙන විදියට අහන දකින්න දැනෙන හිතෙන ලෝකයේ සම්බන්ධ ගනුදෙනු කරන්ඩ එහෙම ගනුදෙනු කරනකොට අතීත ජීවිතය ඇසුරු නොකොට වර්තමානයේද චෝදනා නොකරන ජීවිතයක් මුණ ගැහෙවි තණ්හා දෘෂ්ටි වලින් එකක්වත් මුල් නොවී තියේවි ඔන්නෝම ලෝකේ දකින්න. ඊළඟට කියනවා අක්කෝදනෝ අසන්තාසි නොකිපෙන ස්වභාවයේ ඇත්තේද. ඒ කියන්නේ මේ හොඳට සීලයක් තියෙනවා. මොකද සීලේ නැති වුණාට පස්සේ ඇහෙන් දකින්න ලෝකයේ තුල ඇස සංවර නැත්තම් සංවර භාවයේමනේ සීලය කියන්නේ. ඇස සංවර නැත්තම් සංවර නැති ඇසක් නිසා එයා තුල ක්‍රෝධය වැඩෙන්න පුළුවන්. අක්කෝදනෝ අසන්තාසි අවිකත්ති අකුක්කුඹෝ තැති නොගන්න ස්වභාවයක් තියනවාද ආත්ම වර්ණනා නොකරයිද මම මෙහිමයි කියලා එහෙම තමන්ව හුවා දක්වන ගතියක් නැහැ සීලයක් තියෙන කෙනා තුල මන්තබානී අනුද්දතෝ සචේ වාචායතෝ මුනි ආත්ම වර්ණනා නොකොට සැක නැතිව පමණට කතා කරයිද ඒ පුද්ගලයා උඩඟු නොවන හේයින් මන්තබහනී අනුද්දතෝ සචේ වාචායතෝ මුනි උඩඟු නොවන හේයින් හෙතින් ඒ පුද්ගලයාගේ වචනය සංවරයි. දැන් මෙතන කියන්නේ හිත සංවර වුණාම වචනේ හිත සංවර වෙච්ච තැනක සීලය සම්පූර්ණයි කියන. අක්කෝදනෝ අසන්තාසී තමන්ගේ ජීවිතය තුළ නොකිපෙන ස්වභාවයක්. කිපෙනවා කියන එක හෘද සාක්ෂියේ හදවතේ ඇති වෙන ස්වභාවයක් නේ නාම ධර්මයක් නේ. තැති නොගන්න ස්වභාවයක්. තැති ගැනීමක් නෑ. හේතුව තමයි යාට අර අතීත අනාගත වර්තමාන අත්දැකීම් නිසා යාට චෝදනා කරන ගතියක් නෑ. යාට වැරදිලා නෑ. ඊට පස්සේ සැක නැත්තේද පමණට කතා සැකේකුත් නෑ යාට. මොනවද බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන ත්‍රිශික්ෂාව ගැන මේව ගැන සැක නෑ යාට. හොඳට පැහැදිච්ච සද්ධාවකුත් තියෙනවා. පමණට කතා ප්‍රමාණීට කතා කරනවා. සුදුසු තැනයි නුසුදුසු තැනයි තැන් දෙකේම කතා කරන්න යන්නේ. සත්‍යයි අසත්‍යයි ඔක්කොම කතා කරන්න යන්නේ. ඔක්කොම කතා කරන්න නොයන නිසා එයාගේ ජීවිතය තුළ පමණට කතා කරනවා. උඩඟු කමක් නැහැ. ඒ නිසා වචනයෙන්ම සංවරයි. ඔන්න එබඳු ආකාරයට ගෙවුවොත් එයා උත්තම පුරුෂ භාවයේ පිණිස ක්‍රමානුකූලව පියමන් කරනවා. ඊළඟට කියනවා නිරාසන්ති අනාගතේ අතීතං නානු සෝචති විවේක දස්සී පස්සේසු දිට්ටි සිචුන නීයති මම මේ ගාථාත් එක්ක කියන්නේ මොකද මේක හරි කේන්ද්‍රගතව පැහැදිලි කරන එකයි වටින්නේ එකයි. නිරාසන්ති අනාගතෝ අනාගතේ තෘෂ්ණාවක් නැහැ. අනාගතේ තෘෂ්ණාව නැහැ කියන්නේ අනාගතේ රූපය මෙහෙම හොනවා නම් හොඳයි. අනාගතේ මේ දේවල් විඳින්න හම්බ වෙනවා නම් හොඳයි. අනාගතේ මේ සුඛ විහරණයන් වලට ගිහින් වාසය කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම එකක් නෑ යාට. එහෙම ජීවිතයක් නෑ. එතකොට එයාගේ ජීවිතය තුළ තියෙන බොහෝම ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි නිරාසන්ති අනාගතේ. අනාගතේ තෘෂ්ණාවක් නෑ අනාගත ලෝකයේ ගැන. අතීතං නානුසෝචති. ඉක්ම ගිය වස්තුව අනුව ශෝක කරන ගතියකුත් නෑ. අතීතං නානුසෝචති. අනාගතේ මවන්නෙත් නෑ. අතීතේ ශෝකීකුත් නෑ. හේතුව තමයි පටන් ගත්ත තැනම කිව්වා ශරීරයේ බිඳෙන්න කලින්ම අතීත ජීවිතය ඇසුරු නොකොට වර්තමානයෙන් චෝදනා කරන්න නැති විදිහටයි ඉන්නේ. වර්තමාන අත්දැකීම් වල චෝදනා කරන්න නැති විදිහට ඉන්නකොට යාට වර්තමානය ගැන යා තෘප්තිමත්ද නැද්ද? තෘප්තිමත්. වර්තමානයේ චෝදනා නොකර ඉන්න තැනක තමයි වර්තමානය පිළිබඳ තෘප්තියක් තියෙන්නේ. වර්තමානයේ පිළිබඳ තෘප්තියක් තියෙන මිනිස්සෙකුට වර්තමානයේ තෘප්තිය හොඳට තියෙනවා නම් වර්තමාන තෘප්තිය හොඳට තියෙනවා නම් ඒ වර්තමාන තෘප්තිය තියෙන තැනක එයා අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. ඇයි වර්තමානයේ සතුටුයිනේ යාට.
දැන් වර්තමාන සතුටු නැති වෙනකොට තමයි අතීත ස්කන්ධ අණුව ගොඩාක් පිටිපස්සට දුවන්නේ. ගමට දුවනවා, නගරයට දුවනවා, පුංචි කාලෙට දුවනවා, අම්මගේ තුරුලට දුවනවා, තාත්තගේ තුරුලට දුවනවා, පාසල් කාලෙට දුවනවා, කෙලිසෙල්ලමට දුවනවා. ඊට පස්සේ මේ විදිහට අතීතයට අනුව දුවනවා අපි හැම වෙලාවෙම. ඇයි? වර්තමානයේ චෝදනා කරන විදිහට. ඒ නිසා එයා හිතනවා අතීතේ මම හොඳට හිටියේ. අම්මත් එක්ක ඉදි මං හොඳට හිටියා. ඒ කාලේ බලන් දෙපාය අපි සෙල්ලම් කරලා කෙලිසෙල්ලමෙන් ජීවිතේ ගෙවනකොට ඒ ජීවිතේනේ අප්පා ජීවිතේ කියලා අතීතය අනුව දුවනවා. ඒ දුවන්නේ අනාගතින් චෝදනා කරනවා. උඹ ඔය ඉන්න විදිය නරකයි. ඔය ඉන්න විදිය හරි නෑ. ඔය ඉන්න විදිය අස්සෙන් උඹට සතුටක් නෑ. එතකොට එයා බලනවා වඩාත් සතුටෙන් හිටිය තැන කොතනද කියලා. එතකොට එයා අතීතයට පිටිපස්සට දුවගෙන ගිහින් බලනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න වර්තමානයේ චෝදනා කරන හැම වෙලාවකම අපි අතීත ස්කන්ධයන් සමග ගනුදෙනු කරනවා. අතීත ස්කන්ධයන් අනුව ගනුදෙනු කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිරාසන්ති අනාගතේ අනාගතේ නිරාසන්ති තෘෂ්ණාවක් නැහැ. අනාගතේ තෘෂ්ණාවක් නැහැ. ඒ කියන්නේ අනාගත ලෝකේ මවන්නේ. නිරාසන්ති අනාගතේ අතීතං නානුසෝචති ඉක්ම ගිය වස්තුව අනුව අතීතය අනුව එයා ශෝක කරන්නෙත් නැහැ. අතීතය අනුව ශෝක කිරීමකුත් නැහැ. ඊළඟට කියනවා විවේක දස්සී පස්සේසු කියන්නේ ස්පර්ශය කියන එක. ස්පර්ශ ආදීෙහි විමසා දක්නා සුළු නුවණක් තියෙනවා. ස්පර්ශ ආදී මොනවද? මේ මුළු ලෝකෙම අත්දකින්නේ ස්පර්ශයේ පදනම් කරගෙන කියලා එයාට නුවණක් තියෙනවා. ස්පර්ශයේ පදනම් කරගෙන පවතින නුවණ තියෙනවා. මොකද්ද? මේ අහන, දැනෙන, හිතෙන, දකින ලෝකයක් තියෙනවනේ. මේ සියලුම ලෝකයේ අත්දැකීම් අහන, දකින, දැනෙන, හිතෙන ලෝකේ සියලුම අත්දැකීම් පින්වත්නි නිරන්තරයෙන්ම ස්පර්ශයේ පදනම් කරගෙන ඇති වෙන දෙයක් කියලා දැන් ඔබ දන්නවනේ. ධර්මයේ හදාරන කෙනෙක් නම් හොඳටම දන්නවනේ මේක. ඔය අපේ දේශන අහලා තියෙනවා නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඇයි? අපි හැම වෙලාවෙම කියන්නේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියලා. හැම දේශනාවකම ඔක කියනවා. ඇයි? එතනින් කලව ගත්තොත් එහෙම යා නිවනට හිතපත් කරගන්න පහසු නිසා. දැන් බලන්න ස්පර්ශයේ පදනම් කරගෙන අත්දකින අත්දැකීම් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් ශ්‍රාවකෙක් නිරායාසයෙන්ම නිරාසන්ති අනාගතේ තෘෂ්ණාව නැතුව ඉක්ම ගිය වස්තුව අනුව ශෝක කරන්නෙත් නැතුව. ඒ කියන්නේ අතීත ස්කන්ධයන් අනුව මවාගෙන තෘෂ්ණාවක් හදන්නෙත් නැහැ. අනේ අනාගතේ මේ වගේ රූප පේනවා නම් හොඳයි. කමන්නේ දැන් දුක් විඳත් අනාගතේ හරි සතුටින් ඉන්න පුළුවන් වගේ ඒවා තියෙනව නේද? අන්න එතන තියෙන්නේ නිරාසන්ති අනාගත තෘෂ්ණාවෙන් ඉන්නේ. අනාගත තෘෂ්ණාවෙන් ඉන්නේ. දැන් මෙතන අනාගත තෘෂ්ණාවෙන් ඉන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අනාගත තෘෂ්ණාවෙන් අල්ලන්න බෑනේ. හේතුව අනාගතය කියන්නේම සත්‍ය වශයෙන් පවතින යථාර්ථවාදී දෙයක් නෙමෙයිනේ අනාගතේ. අනාගතේ යථාර්ථවාදී නෑ. හෙට කියන එක කොහොමද යථාර්ථයක් විදියට දකින්නේ? ආස්වාස කොට ප්‍රාස්වාස කිරීමේ කෙටි කාලින අනාගතයක් ගැනවත් මට සැලසුම් කරගන්න බැරි නම් එක බත් කටක් කටට අරගෙන ඒක හොද්දට හපලා ගිලලා ඊළඟ බත් කට අතට ගන්නකොටවත් මම ඉඳීද නැද්ද කියලාවත් මට නිශ්චිත නැත්තම් මේ ධර්ම දේශනාව කරලා ඉවර වෙලා මේ පුටුවෙන් නැගිටින්න මට බැරි වුණොත් එම් බැරි වුණොත් කියන්නේ බැරි වෙන්න පුළුවන්. බැරි වෙන්න කියන්නේ ඕම දැන් ඔබ දැකලා ඇතිව රූපවාහිනී වැඩසටහන් වල එහෙම තියෙනවා. එහෙම මේ සමහර නිවේදකයෝ මම දැක්ක පහුගිය කාලේ එක වීඩියෝ පටයක් මේ ජීවිතේ මේ මරණය පිළිබඳ යම් හැදෑරීමක් අධ්‍යයනයක් තියෙන තැනක ඒගොල්ලෝ මේ එක තැනක මරණය සම්බන්ධ වීඩියෝ පටයක
ඒ සමහර අය ඒ නිවේදන කටයුතු කර කර ඉන්න ගමන් එහෙම ප්‍රවෘත්ති කිය කී ඉඳි මැරිලා වැටෙනවා. ඒතර මේ ජීවිතේ මොකද්ද සාරය? එතකොට එහෙමනම් කොහොමද අනාගතයක තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ අනාගතයක්? මේ බඳු රූප මට හම්බ වෙනවා නම් හොඳයි. අනාගතයට මේ බඳු වේදනා හම්බ වෙනවා නම් හොඳයි. අනාගතයට මේ බඳු සංඥා ඇති වෙනවා නම් හොඳයි. අනාගතයට මේ බඳු සංස්කාර ධර්මයන් මගේ හිත තුල උද්ගත වෙනවා නම් හොඳයි වගේ අනාගත ලෝකයක් පිළිබඳ පින්වත්නි කොහොමද මවන්නේ? මවන්න බෑ. අනාගත ලෝකයක් මවන්න බෑ. එතකොට අනාගත ලෝකයක් ඒ විදියට මවන්න බැරි තැනක නම් තියෙන්නේ. අනාගත ලෝකයක් මවන්න බැරි තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිරාසන්ති අනාගතයේ තෘෂ්ණාව නැතුව ඉන්න බලන්න. අනාගත තෘෂ්ණාව නැතුව ඉන්න බලන්න. අනේ මට මොනවා වෙයිද දරුවන්ට මොනවා වෙයිද ඒක වැඩක් නැහැ. දැන් මේ වෙලාවේ ඉන්න බලන්න. මේ වෙලාවේ ඉන්න බලන්න. ඊළඟට කියනවා අතීතං නානුසෝචති ඉක්ම ගිය දේවල් වස්තු අනුව හරි මේ ස්කන්ධයන් අනුව හරි ගිහින් ඉක්ම ගියපුගේ දේ ගැනත් ශෝක නැතුව ඉන්නවා නම් අතීතං නානුසෝචති ශෝක නොකරයි ස්පර්ශයේ විමසා දන්නා සුළු නුවණක් වේද. ඒ කියන්නේ ස්පර්ශයේ විමසා බලන නුවණකුත් තියෙනවා. ස්පර්ශය කොහොමද විමසා බලන්නේ? ස්පර්ශයේ විමසා බලන්නේ ස්පර්ශය නිසා තමයි මේ මොහොතේ සියලු අත්දැකීම් ඇති වෙන්නේ. දිවයි රසයයි જીවහා විඥානයයි තුන එකතු වෙනවා. බාහිර ආයතනත් අභ්‍යන්තර ආයතනත් විඥානස්කන්ධයත් එකතු වෙනවා. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන ආයතන ටිකත් එකතු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනත් එකතු වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදියත් එකතු වෙනවා. ඔන්න ඔය එකතු වීම නිසා අත්දකින අත්දැකීමක් තමයි මේ පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටමක් තියෙන්නේ. ස්පර්ශයේ පදනම් කරගෙන උද්ගත වෙන තත්වයක්. ස්පර්ශයේ පදනම් කරගෙන උද්ගත වෙන මේ තත්වයේ තුල පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විවේක දස්සී පස්සේසු ස්පර්ශයේ විමසා දක්නා සුළු වේද. එතන පින්වත්නි දිට්ටි සුච න නීයති අන්න. එයාගේ දෘෂ්ටි විසෙහි නොපණුවනු ලබන්නේ. එයා දිට්ටිගත වෙන්නේ නැහැ. අපි දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දෘෂ්ටියට අහු වෙලා යනවා. දැන් අපි කොච්චර දිට්ටි වලට අහු වෙලා තියෙනවද? එක එක දෘෂ්ටි වලට අහු වෙලා තියෙන්නේ. කේන්දරේ, නැකත, දේවාලය. ඊට පස්සේ දෙයියෝ. ඊට පස්සේ දැන් බලන්න ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය. දැන් මට මතකයි කතාවක්. බොහොම ප්‍රසිද්ධ වුණා පහුගිය කාලේ. වීඩියෝ පටයක්. තමන්ගේ ආගමී නාමයෙන් මේ දෙවියන් වහන්සේ විසින් ෆෝන් charge කරනවා කියලා. ඔඩියන්ස් එක විශාල පිරිසක් ෆෝන් charge කරගන්න ගිහින් රීලෝඩ් දාගන්න ගිහින් දෙවියන්ට කියලා. ඒතර මේක ගරහාවක් නෙමෙයි. නමුත් අපි කියන්නේ ඒගොල්ලෝ එහෙම එකක් කරගත්තට අපිට අදාළ නැහැ. නමුත් මේ බෞද්ධ වේසයෙන් බුදුදහමම කේන්ද්‍රගත විග්‍රහය විදියට දාර්ශනික හරයේ විදියට අල්ලගෙන ඉන්න කෙනෙක් ඒ වගේ බොළඳ තැනක් Tamanගේ හිත හදා ගන්නවා නම් මම කියන්නේ ඒගොල්ලන්ගේ ආගමික මතවාදය ගැන නෙමෙයි මම කියන්නේ මේ බෞද්ධයාගේ ඉරණම ගැන මම කියන්නේ. එහෙම වෙන්නේ දිට්ටිගත වීම නිසා නෙමෙයිද? ඇයි දිට්ටිගත වෙන්නේ? දෘෂ්ටියට හේතුව ධර්මය ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? අනාගත තෘෂ්ණාව නැතුව ඉන්නවා නම් නිරාසන්ති අනාගතේ අනාගත තෘෂ්ණාව නැතුව වාසය කරනවා නම් අතීතං නානුසෝචති අතීතේ ගැනත් ශෝක නොකර ඉන්නවා නම් විවේක දස්සී පස්සේසු නැහැ මේ ස්පර්ශේ නිසයි පේන්නේ ස්පර්ශේ නිසයි ඇහෙන්නේ ස්පර්ශේ නිසයි දැනින්නේ ස්පර්ශේ නිසයි හිතෙන්නේ ස්පර්ශේ නිසා ඇහෙන දැනෙන හිතෙන පෙනෙන ලෝකය ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා විනා
මෙතන වෙන කවර දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශය නිසා විඳිනවා. විඳින දෙයට හිතේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය වෙනවා. උපාදානය නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදුනට පස්සේ ඒ තැන ජාතිය පහළ වෙනවා. ජාතිය පහළ වුණාම ජරා මරණ දුක කියලා ස්වභාවයක් අත්දකින්නවා. ඊට වඩා වෙන මොකක්වත් ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. ඕකමයි ලෝකේ සිද්ධ වෙන්නේ කියලා යම් වෙලාවක ශ්‍රාවකයෙකුට දැක ගන්න පුළුවන් වුණොත්, යම් වෙලාවක දැක ගන්න පුළුවන් වුණොත්, ඒ දැකගත්ත තැනක එක එක දෘෂ්ටි වලට අහු වෙලා යන්නේ නැහැ. අන්න බලන්න ඔය එක එක සූත්‍ර වලට අහු වෙලා යන්නේ මෙන්න මේක නැති නිසා. බලන්න හකුළු වල හරි ලස්සනට කියන විදිය බුදු කෙනෙක් විශ්මිතයි ඒ අවබෝධය. නිරාසන්ති අනාගතේ අනාගත තෘෂ්ණාවක් නැත්තම් අනාගතේ අනේ මෙහිමවත් වෙනවා නම් හොඳයි කියලා තමයි එක එක ඔය ආගමික කණ්ඩායම් වලට ආගමික මතවාද වලට විවිධාකාර මේ එක එක කතා වලට අහු වෙලා යන්නේ. ඒ අහුවෙලා යාම ASCII තියෙන්නේ මොකද? අනාගත තෘෂ්ණාව තියෙන නිසා. අනාගතේවත් මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. නමුත් ඒ මනුස්සයාට තේරෙන්නේ මේ වෙලාවේ Tamanගේ චර්යා ටික ඊටාම මානව හිතවාදී විදියට ගොඩනගා ගැනීමම අනාගතයේ සුන්දර වීමේ රහසයි කියලා එයාට තේරෙන්නේ නැහැ. එයාට එහෙම එකක් තේරෙන්නේ නැහැ. නිරාසන්ති අනාගතේ අනාගත තෘෂ්ණාවක් නැත්තම් අතීතං නානුසෝචති අතීතේ ගැන ශෝක කිරීමකුත් නැත්තම් විවේක දස්සී පස්සේසු සම්පූර්ණයෙන් ස්පර්ශ ආදීන්ගෙන් විමසා දකින සුළු නුවණක් තියෙනවා නම් එතන දිට්ටි සුච නීයති සම්පූර්ණයෙන්ම දෘෂ්ටි විසයෙහි නොපැමිණි එතකොට යාට කේන්දරේ ස්තරම්ම දේ විදියට පේන්නේ නැකත දේවාලය ස්තරම්ම දේ විදියට පේන්නේ එහෙනම් තුන් කාලයේ පිළිබඳ අවබෝධයක් මේ මොහොතේ ඇතිවෙන අත්දැකීම් ස්පර්ශය නිසා සමුදය වන බවත් ස්පර්ශේ නිරුද්ධ වී යනකොට මුළු ලෝකයම නිරුද්ධ වී යන බවත් නොදන්නාකම නිසාමයි පින්වත්නි මේ මොහොතේ යා දිට්ඨිගත වෙන්නේ. ඒ දිට්ඨිගත වුණාට පස්සේ ඒ දිට්ඨිගත වීමෙන් බැහැර වෙන තැන පැහැදිලි වෙන්නේ පටිච්ච සමුප්පාදේ. මේ දිට්ඨිය කඩලා දාන්නේ පටිච්ච සමුප්පාදේ. කොහොමද දිට්ඨිය පටිච්ච සමුප්පාදේ කඩන්නේ? ඒ කාලේ තිබ්බා සාස්වත දෘෂ්ටි අසාස්වත දෘෂ්ටි කියලා. උපතක් ඇත නැත කියලා දෙපැත්තකට බෙදිලා ඒගොල්ලෝ කෑ ගහගත්තා වාද කරගත්තා. ඊට පස්සේ ඒ අයගේ ජීවිතයේ තිබුණා පින්වත්නි ඇත නැත කියන ස්වභාවය විතරක් නෙමෙයි. ඒ ස්වභාවයේ මතම පිහිටා කටයුතු කරනකොට ඒ අය කල්පනා කළා ආත්මය කියලා එකක් ඇත නැත. ඊට පස්සේ සාස්වත දෘෂ්ටි අසාස්වත දෘෂ්ටි පූර්වාන්ත කල්පිත දෘෂ්ටි අපරාන්ත කල්පිත දෘෂ්ටි අත්තකිල මතානුയോഗ කාමසුකල්ලිකානුയോഗ කියලා ඒගොල්ලෝ ප්‍රතිපදාත් ඒවට හදාගෙන හිටියා. ඒවට කණ්ඩායමුත් බෙදුණා ශ්‍රමණ කණ්ඩායම් බ්‍රාහ්මණ කණ්ඩායම්. ඒගොල්ලෝ සැප දුන්නා ශ්‍රමණ කණ්ඩායම් දුක් දුන්නා. මරණින් පසු උපතක් ඇතයි කියලා පිළිගත්තා ශ්‍රමණ කණ්ඩායම් නැතයි කියලා පිළිගත්තා භෞතිකවාදයට බර බ්‍රාහ්මණ කණ්ඩායම්. එතකොට මේ අය අතර ඊතා සැපදීම සහ දුක්දීම කියලා අන්ත දෙකකට ඒගොල්ලෝ බෙදිලා හිටියා. ඒ බෙදීම ASCII මිනිස්සු ජීවිතේ අසරණ වෙලා හිටියා. ඒගොල්ලෝ ඔය කොටස් දෙකම නියෝජනය කරමින් බල හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇත කියලා ඇහුවාම උන්වහන්සේ සද්ද නැති වුණා. ලෝකයේ ඇතද නැතද කියලා අහනකොට උන්වහන්සේ සද්ද නැති වුණා. ඒ උන්වහන්සේකට උත්තර දෙන්න ගියේ නැත්තේ එතන උත්තර දුන්නොත් එහෙම මේ ලෝකයේ තිබ්බ ඒ දිට්ඨියටම පැටලෙන නිසා. උන්වහන්සේ මතක් කළා මේ අතීතයේ සහ අනාගතයේ වර්තමානයේ කියන අත්දැකීම් ටික පටිච්ච සමුප්පන්නව ගැලපෙන්නේ හේතුන් නිසා උද්ගත වෙනවා ඵල ධර්ම. ඒ හේතුන් නිසා උද්ගත වන ඵල ධර්ම ටික හේතු නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන්නේ. මේවා නිරෝධ ධර්ම විදියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා. මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය. එහෙමනම් ඒ කාලේ තිබ්බ දෘෂ්ටි වලට ඉදිරිපත් කරපු විකල්පේ පටිච්ච සමුප්පාදව සත්‍යයට දකින්න ඉගැන්වුවා. එතකොට මේ පටිච්ච සමුප්පාදව දකින්නකොට අර දිට්ඨිගත වෙච්ච මිනිස්සු දැනගත්තා නැහැ. මේ හේතුවක් තියෙනවා නම් මේ ඵලයට හේතුව නැති කළොත් ඵලය නැති කරන්න පුළුවන් කියලා මිනිස්සු දැනගත්තා.
හේතුව නැති කරන විදිහ ගැන අහගන්න බුදුරජාණන් වහන්සේ ළඟට මිනිස්සු ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට මිනිස්සු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා මේ ජීවිතයේ තුලදීම සත්‍ය අවබෝධය කරා ජීවිත අවබෝධය කරා පියමන් කරන්න පුළුවන් බව. මෙන්න මේකයි අද මේ පුරාභේද සූත්‍රයෙන් මතක් කළේ. හැබැයි පුරාභේද සූත්‍රයේ පිළිබඳව තව දේශනාවක් අපි කරනවා. මූලික හරය තමයි මේ මතක් කළේ. මූලික ගාථා කීපයක්. තව මේ සඳහන් විකාශය තුලින්ම සුත්ත නිපාතේ පුරාභේද සූත්‍රයේ දෙවැනි දේශනාව ඉස්සරහට අහන්න ලැබෙයි. එතෙක් ඔබ හැම දිනාටම මේ කියපු කාරණා ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම